අද අපේ කතානායකයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය. ඒ කියන්නේ එදා අර ග්ලයිෆොසේට් සංවාදයේ තිගුවක්ද? එහෙම ගන්නත් පුළුවන්. ඒත් එහෙමම නෙවෙයි. එතකොට අර නාත දෙයියන්ගේ කතාවත් මේ කතාවට සම්බන්ධද? ඔව්. මේ කතාවේ නාත දෙයියොත් ඉන්නවා. හැබැයි කතාව නාත දෙයියෝ ගැන නම් නෙවෙයි. ආයිබෝවන්. අද 2021 නොවැම්බර් 28 වැනිදා ඉරිදා. නිදහස් සංවාදයේ තව දුරටත් සංවාදයේ වැඩබිම සංවාදයේ මැදිහත් වීම දැරීමක්. ඔබට ඉතා පැහැදිලිව අවධාරණය කරන්න ඕන අනුරුද්ධ පාදිනිය මේ සංවාදයේදී පුද්ගලයෙක්ම නෙවෙයි. සාධකයක්. ප්‍රබල සාධකයක්. එයයි ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් නිසාමත් නෙවෙයි. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති නිසා. President of Government Medical Officers Association GMOA නිසා. GMOA කියන්නේ වෛද්‍යවරු දසදහස් ගණනක් පිරිවරාගත් රටේ තීරණාත්මක වෘත්තීමය බලයක් තියෙන විශේෂයෙන්ම දීර්ඝ ඉතිහාසයක් තියෙන සංගමයක්. කොහොම ගත්තත් වෛද්‍ය බලය කියන්නේ අද්විතීය බලයක්. රටක් රාජ්‍යයක් දන ගස්සවන්න පුළුවන් බලයක්. රට රාජ්‍ය ජාතිය මේ මොහොතේ මුහුණ දෙමින් තිබෙන මාරාන්තික භූදේශපාලන අභියෝගයට රට සූදානම් කරවන්න ඉතාමත්ම පහසුවෙන් යොදාගත හැකිව තිබෙන යොදාගත යුතුව තිබෙන ඒ මහා වෘත්තිමය බලය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනියගේ පාදිනි චූල දේශපාලනයේ ඉදිරියේ චොර වෙලා කිච වෙලා දිය වෙලා පල්ලම් බහින අතිශය කනගාටුදායක මොහොතක තමයි අපි මේ සංවාදයේ ගොඩනගන්නේ. ආසන්නතම අනුවේදනීය සිද්ධිය ජනමාධ්‍ය උද්දාමයෙන් වාර්තා කරන්නේ පහුගිය ඔක්තෝබර් 27 වැනිදා. එදා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන අතරතුර එහි හෙමින් සීරුවට කඩාවදින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඒ පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරාට ලං වෙලා ඔහු කිව යුතු දේ රහසින් මින් කියා දෙන ආකාරය ප්‍රසිද්ධ ජනප්‍රිය ජනමාධ්‍ය ලෝභ නැතුව වාර්තා කෙරුවා. අනුරුද්ධ පාදිනිය මෙහෙම කියනවා. කපිල අරකේ කාබනික ගැන කියනකොට කියන්න මෙහෙමයි අපේ සභාපතිතුමා කාබනික ගැන හෙට කරන්න කියලා කිව්වේ නෑ. එතුමා ජනාධිපති කාර්යසාධක බලකායට පත්වෙච්ච එක වෙනම කාරණයක්. අපි කිව්වේ මේක විය යුතුයි කියලා. ඊයේ නවීන්ගෙන් ඇහුවා නේද? එතකොටම කපිල පෙරේරා ඉංජිනේරුවා ඔව් මං ඇහුවා. එහෙම කියනවා. ආයෙම අනුරුද්ධ පාදිනිය. සුරක්ෂිත ආහාර තිබිය යුතුයි කියන එක වෛද්‍ය සංකල්පයක් හින්දා කිව්වා. ඒක සුරක්ෂිතව කරන ක්‍රමවේදයකුත් අපි හැදුවා. අපි ඉදිරිපත් කරන්න බාරගත්තේ නෑ. ඒකයි උනේ. මං අදහස කියනවා ඒක කොහොමටත්. මම කියන්නේ ගොවියත් රැකගෙන දෙන්නම රැකගන්න ඕන කියලා. උපුටා දැක්වීම අවසන්. කවුද මේ දෙන්න? ගොවියත් රැකගෙන දෙන්නම රැකගන්න ඕන කියලා. ඒ කියන්නේ ගොවියයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි වෙන්ට. එහෙමනේ හිතන්න වෙන්නේ. අනුරුද්ධ පාදිනිය එහෙම රහස කියලා යනවා. කපිල පෙරේරා මීඩියා බයිට් එකක් බවට පත් වෙනවා. ওই සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් නොවෙන්නේ ඕගැනික් රිලා නැටුමින් රටම වනසපු ජනාධිපති ගෝඨා අකුණු ගහනකොට එළියට වීසි කරන නාරස්සන අතර යකඩ ඉනි අතර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනියත් ඉන්න නිසා. ඇත්තටම වෙන්නේ අපි දිගින් දිගටම විග්‍රහ කරන කපටි කෛරාටික භූදේශපාලන අරමුණු සඳහා ගෝඨා පාලනය ඕගැනික් රිලා නැටුම නටවපු එක. ඒ සැලසුම කොච්චර සූක්ෂමද කියනවා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට එක පාරටම පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ. මහින්දානන්ද අලුත්ගමගේට ශෂින්ද්‍ර රාජපක්ෂට වැඩ බෑ. ඒ මදිවට උන් හොරු. හැබැයි ඔය මෝඩ වැඩේට අපේ ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දීලා නොමග යවුවේ අර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය තමයි. අන්තිමට අපේ ජනාධිපතිතුමා අනාගත්තා වගේ තත්ත්වයක්. ඔබත් එහෙම හිතනවද? එහෙම හිතනවද? අපේ අද කතානායකයාට
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනියට ඇත්තටම සිද්ධ වෙන්නේ නම් ඔහු කැත විදියට පාවිච්චි වෙන එක. කැත විදියට පාවිච්චි වෙන එක. ඊට එකම හේතුව ඔහුගේ චූල දේශපාලනය. පාදිනි චූල දේශපාලනය. අලුත් යෙදුමක්. පාදිනි චූල දේශපාලනය. පාදිනි මයික්‍රොපොලිටික්ස්. අනුරුද්ධ පාදිනිය හොඳ පුද්ගලෙක් වෙන්න ඇති. හොඳ වෛද්‍යවරයෙක් වෙන්නත් ඇති. රට ගැන පොදු සමාජය ගැන මොකක් හරි හැඟීමක් ඇම්මකුත් ඇති. ආපහු ඔය හොඳ කියන්නේ මොකද්ද කියලා රට ගැන තියෙන හැඟීම මොකද්ද කියලත් වෙනම සංවාදයක් තියෙනවා. ඒ සංවාදයත් හරිම සංකීර්ණයි. කොහොම හරි ඔහු ජනප්‍රියත්වයට බලයට භෞතික බැඳීම් වලට කීකරු වන ඊටාම සරල සිල්ලර සාධකයක් බව අතීත සිදුවීම් එකිනෙක සසඳා බලද්දී පැහැදිලි වෙනවා. මේ පුද්ගල අපහාසයක් නෙවෙයි. දේශපාලන විශ්ලේෂණයක්. ඕගනික් රිලා නැටුමින් ওই විදිහට චොර වෙන, කිච වෙන ඔහු කොවිඩ් මර්ධන ජාවාරම තුල විහිළුවක් බවට පත් වුණු හැටිත් අපි හොඳින් නිරීක්ෂණය කරුවා. දිලිත් ජයවීරලා, අශෝක් පතිරගේලා, චන්න ජයසුමනලා ප්‍රමුඛ ගෝඨා පාලනයේ කොවිඩ් කල්ලිය PCR ඇන්ටිජන් වැක්සිනේෂන් වක්කඩවල් පාදා ගන්න, ධම්මික බණ්ඩාරගේ කාලි මෑණි පැණිය නරුම විදියට යොදාගත්තා වගේ ඊනියා රාජකීය වෙදා ඒලියන්ත වයිට් සහ අනුරුද්ධ පාදිනියත් දෙවිදියකට යොදාගත්තා. අපි ඒ ගැන එක දිගටම කතා කරමින් ඉන්නේ. හෙළ වෙදකම ආයුර්වේදයේ චොර කරලා කිච කරලම දාන්න ඔය දෙන්නම පාවිච්චි කරුවා. ඇත්තටම අනුරුද්ධ පාදිනිය හරියටම ඉවර වුණේ නාථ දෙයියන්ගේ දුම්හට්ටිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ළඟට අරන් ගිය දවසේ. චාපා ෆෝ ඕගැනික් ඇග්‍රිකල්චර් ග්ලයිෆොසේට් නොවැම්බර් 25 වෙනිදා මීට තින 3කට කලින් සංවාද සටහනත් මේ සංවාදයට අදාළයි. නාථ දෙයියෝ මේ කතාවේ දේශපාලන සාධකයක්. මතක තියාගන්න. අන්තිමට ධම්මික බණ්ඩාර ආගියතක් නැහැ. පුම්බලා හුලං ඇරියා. ඒලියන්ත වයිට් යන්නම ගියා. අනුරුද්ධ පාදිනිය තවම එල්ලි ඉන්නවා. එකම හේතුව ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා විදිහට වෛද්‍යවරුන්ගේ මහා බලයක් නියෝජනය කිරීම. මේ බලය ඔහුට වගේම ගෝඨා පාලනයටත් අතිශය වැදගත්. ඒ කියන්නේ ගෝඨා පාලනයේ වගේම විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනි හෙවත් පාදිනි චූල දේශපාලනයත් දෙවිදිහකට දිය කරන්නේ රටේ මහා වෛද්‍ය බලය, සෞඛ්‍ය සේවාවේ ගාමක බලවේගය. ඔය අතීත සිදුවීම් අතර තවත් වැදගත් සිද්ධියක් තියෙනවා. අපි අනිවාර්යෙන්ම අවධානයට ගත යුතුම 2019 දී ගෝඨා පාලනයේ පිහිටුවනකොටම ආරංචි තිබුණේ අනුරුද්ධ රත්පත්ති වගේම අනුරුද්ධ පාදිනියත් ඉදිරිපෙළ දේශපාලන ක්‍රීඩකෙක් වන්නට නියමිත බව. ඔහු පොහොට්ටු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යනවා කියලා ආරංචිය තිබුණා. ගෝඨා පාලනය ඉතාමත්ම උපක්‍රමශීලීව වැඩේ මගහැරියා. වංගුවක් ගැහුවා. ගෝඨා පාලනයේ පාර්ලිමේන්තුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජනයක් මොකටයි? වැඩේ අරන් වීසි කරලා දානවා මිසක්. එහෙම තමයි වෙමින් තියෙන්නේ. අනුරුද්ධ පාදිනියව හුරතල් කරලා වැඩේ මග අරපු ගෝඨා තරවුකරුවෝ ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සිහිනය පාදිනිය අතේ තිව්වා. පාදිනිය ඔය සිහිනේ ගුලි කරගෙන දඟර නැටුම් නැටුවා. රිලා නැටුම් නැටුවා. පාදිනී මැතිතුමා ඔය තනතුරට පත් කෙරුවොත් අපි නර්සස්ලා ස්ට්‍රයික් කරනවා. මුරුත්තෙට්ටු ආනන්ද හිමි ඒ වෙනකොටත් දුෂ්ටයාගේ චරිතයට දාලා තිබුණේ. උන්වහන්සේ කට කියවන්න අරගෙන තිබුණේ. දැක්කනේ ඒකත් හරියන්නේ නැහැ. ගෝඨා මහින්ද දෙන්නම පාදිනියට අනිවාර්යයෙන්ම කියන්නේ නැති. මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුවෝ වැඩේ කරන්න දෙන්නේ නැහැ. එහෙම කියලා දෙන්නට දෙන්න ඇහැක් ගහගෙන, ඒ කියන්නේ ගෝඨයි මහින්දයි සංජීව මුණසිංහ කියන හමුදා ප්‍රධානියා ගෙනල්ලා තමන්ගේ పూర్ව සැලසුමට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පුටුවේ ඉන්දෙව්වා. අනුරුද්ධ පාදිනිය පැත්තකට වුණා. ඔන්න සිද්ධ වෙච්ච දේ. පාදිනිය චූල දේශපාලන මනෝභාවය නිසා තමයි
ඔය කැපිලි කෙටිලි සියල්ල එන්නේ. හැබැයි ඔහුට මේ වගේ වටහා ගන්න තරම් ස්පාසුවක් නැහැ. මොලේ ඉඩක් නැහැ. මේ ගැන පුද්ගලිකව මම ඔහුට කියන්න පටන් අරගෙන තියෙන්නේ. අන්තිමට ඔහු දුරකථනයට උත්තර දෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඔහුගේ සමීපතම සගයන්ට වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නවීන්ද සොයිසා, වෛද්‍ය සමන්ත ආනන්ද වගේ අයටත් මේ අනතුර කල් තියාම කියමින් ඉන්නේ. ඔවුන් එක්කෙනෙකුටවත් මේ ගැන හිතන්න ස්පාසුවක් නැහැ. මොළවල ඉඩකුත් නැහැ. එයසේ අපි අර කලින් සාකච්ඡා කරපු මාධ්‍ය සාකච්ඡා රහස ඇත්ත කියලා ගත්තොත් පාදනීය ජනාධිපති ගෝඨාට කියලා තියෙන්නේ කාබනික වගාවේ වැදගත්කම. අපි මොහොතකට හිතමුකෝ, just imagine, හිතන්නකෝ, මවා ගන්නකෝ ওই කතාව ඇත්ත කියලා. කියලා තියෙන්නේ ක්‍රමානුකූලව වැඩේ කරන විදිහ. අන්තිමට ජනාධිපති ගෝඨා ඒ කිසිවක් ගණන් අරගෙන නැහැ. කතාව ඇත්ත කියලා ගත්තොත් අනුරුද්ධ පාදනීයගේ යෝජනාවලිය මොකක් හරි හදපු ලිපි ගොනුවවත් බහර අරගෙන නැහැ. ඒකනේ ඔහු අර කපිල පෙරේරාට රහසෙන් කියන්නේ කොල්ලෝ මාව බේරගනින්, මාව මේකට ගාවන්න එපා, මං කිව්වේ වෙන කතාවක්, මං කෙරුවේ වෙන වැඩක්, මේ වෙන වැඩක්, මන්නම් වරදකරුවෙක් නෙමෙයි මචෝ කියලා කිව්ව එක තමයි. එච්චර නොසලකා හැරෙද්දිත් අනුරුද්ධ පාදනීය ගෝඨා පාලනයේට රෙදි නැතුව කඩ යන හැටි අපි දකිනවා. යලි ඔබට කියනවා මේ අනුරුද්ධ පාදනීය පිළිබඳ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ වැඩසටහන බලන ඔබ ડોક્ટર අනුරුද්ධ පාදනීය, ඔබත් වරදව වටහා ගන්න එපා. හැඟීම් වලින් මේ සංවාදය ගොඩනගන්නත් එපා. දැනුමට පදනම්ව, බුද්ධියට පදනම්ව සංවාදය ගොඩනගන්න. මේ දේශපාලන සංවාද ප්‍රවේශය. හරිනේ? තරහ වෙන්නත් එපා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රශ්නයක් කියන්නේ අන්තිමට එය අර මුලින් කියපු විදිහටම මේ මොහොතට අදාළව රටේ රාජ්‍යයේ ජාතියේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මට ඔබට අපට බලපාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ යලිත් අනුරුද්ධ පාදනීය මහා සාධකයක් මිස පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසාම අනුරුද්ධ පාදනීය පාවිච්චි කරලා වෛද්‍ය බලය දිය කරන්න තමයි බොහෝ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගෝඨා පාලනයේ මේ විවිධ උපාය මාර්ග පාවිච්චි කරන්නේ. එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක්, කුරුල්ලෝ සෙට් එකක් ක්‍රමය තමයි මෙතනදිත් පාවිච්චි වෙන්නේ. අපේ මේ සංවාදය දැන් තවදුරටත් සංකීර්ණ වෙනවා. චීන, ඇමරිකානු, ඉන්දියානු බොහෝ දේශපාලනයට ගොදුරු වෙමින් සිටින මේ අතිශය බැරෑරුම් මොහොතේ ශ්‍රී ලාංකේය රාජ්‍ය අස්ථාවර කරමින් තියෙනවා. කොටින්ම රාජ්‍ය බිඳිමින් තියෙනවා. ඊට සමාන්තරව ජනතා සංවිධානගත වීම සියල්ලමත් උපක්‍රමශීලීව දිය කරමින් තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, සිංහල බෞද්ධ කඳවුර, රෝමානු කතෝලික කඳවුර, දෙමළ හින්දු කඳවුර, ඒ වගේම විශේෂයෙන්ම සහරාන් හරහා මුස්ලිම් කඳවුර පියවරෙන් පියවර කෑලි කරමින් පුපුරව හරිමින් තිබෙන්නේ. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැන් අත්වමින් තියෙන්නේ ওই දේශපාලන ඉරණමමයි. අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් කරන වෛද්‍ය බලය අවසානයේදී ඒ තුලම ඒ මතම දිය කර හැරමින් තිබෙනවා. ඛේදවාචකයක්. දේශපාලන ඛේදවාචකයක්. පොලිටිකල් ඩිසාස්ටර් එකක්. දේශපාලන අර්ථයෙන් දෛවෝපගත සිද්ධිය වෙන්නේ ඊනියා යහපාලනයට එරෙහිව විවිධ මැදිහත්වීම් කරමින් සිටි GMOA ප්‍රධාන කතිකයන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය, අද අපේ කතානායකයා වෛද්‍ය හරිත අලුත්ගේ අර කලින් කියපු, වෛද්‍ය නවීන්ද සොයිසා අර කලින් කියපු, වෛද්‍ය සමන්ත ආනන්ද අර කලින් කියපු ඒ වගේ අය දිගින් දිගටම ඔය රාජ්‍ය ආයතන අනෙක් සංවිධාන බිඳින, එහෙම නැත්නම් ඩිස්ටෙබලයිස් කරන විදිහ, ඩිස්ටෙබිලයිසේෂන් කරන විදිහ ජනමාධ්‍ය අමතා කරුණු පැහැදිලි කරමින් හිටියේ. ඩිස්ටෙබිලයිස් මතකනේ? සමහර මාධ්‍ය වේදිකාවලදී, තවත් වැඩබිම්වලදී ජනමාධ්‍ය කරුවෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක් විදිහට මමත් ඔවුන් සමග එකට හිටගෙන හිටියා. නිදහස් සංවාද වැඩබිමටත් එක දිගටම ඔවුන් කැටු ආවා. ඔය නම් කියපු හැමෝම. ඒ වැඩසටහන් බොහොමයක් channel එක හැක් වුණාට පස්සේ අතුරුදන් වුණා. නමුත් දැන් එකින් එක පෙලින් පෙළ යලිත් අප්ලෝඩ් කරමින් තියෙන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. නිදහස් සංවාදයේ වැඩබිමක් නිසාම ඒ කිසිවක් මගහරින්න එපා කියලා ඔබට ආදරයෙන් යෝජනා කරනවා. අන්තිමට ඔවුන්ගේ දායකත්වයේ ඇතුව ගොඩනගන ගෝඨා පාලනය තුල පෙරලපු ඊනියා යහපාලනයේදී වගේම ඊටත් වඩා වේගයකින්
ඔවුන් එදා විග්‍රහ කරපු ඔවුන් එදා එරෙහි වුණු රාජ්‍ය ආයතන තවත් සංවිධාන ඩිස්ටෙබලයිස් කරන ක්‍රියාන්විතය කළු ක්‍රියාන්විතය එක දිගටම ඉදිරියට යනවා. ඔවුන් කිසිවක් නොදුටු නොඇසූ ලෙස තම තමන්ගේ වැඩවල ඔළුව ඔබාගෙන ඉන්න අතරේ දන්නේම නැතුව සංවිධානයක් විදිහට ඩිස්ටෙබලයිස් වෙන්නේ ඔවුන්ගේම සංවිධානය. ඒ කියන්නේ දිය වෙලා ඉවරම වෙන්නේ ඔවුන්ගේම සංවිධානය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඊටාත්ම බරපතල තත්ත්වයක්. මාර ඛේදවාචකයක්. ඊනියා යහපාලන කාලේ ඇක්සස් ඕෆර් MCC ගැන එක දිගටම කරුණු පැහැදිලි කරමින් ඊනියා යහපාලනයේ පෙරලන් දඟලපු GMOA වෛද්‍ය සමන්ත ආනන්ද අපේ මේ channelෙත් මාත් එක්ක සිදු කරන විවිධ කරුණු පැහැදිලි කිරීම ඔබට දැක බලා ගන්න පුළුවන්. අපි දෙන්න කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ OPA ඒ කියන්නේ Organisation of Professional Association ප්‍රධාන ශාලාවෙත් කතිකයෝ දෙන්නෙක් වෙලා මේ භූ දේශපාලනයට එරෙහිව හඬ නගන හැටි ඔබට මේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ සියල්ල මැද්දේ ඊනියා යහපාලනය නවත්තපු තැනින් ගෝඨා පාලනයේ වැඩ පටන් අරන් තවත් වේගෙන් චීනයට ඇමරිකාවට ඉන්දියාවට පංගු බේරනකොට කොමේ වෛද්‍ය සමන්ත ආනන්ද ડોક્ટર සමන්ත ආනන්ද where are you මීක් නෑ ඛේදවාචකයක්. ඔය සමන්ත ආනන්දලා ඉන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩිස්ටෙබලයිස් කරන එක මහා කජ්ජක්ද ඔහොම බලනකොට නිකන් හිතන්න බින්දලා දාන එක මහා කජ්ජක්ද පාදනීය නැත්තම් පාදෙනි චූල දේශපාලනය ඔය වැඩේට ඕනවටත් වැඩි ඊනියා යහපාලනයට එරෙහිව හඬ නගපු කොවිඩ් මර්ධන වැඩපිළිවෙලටත් හොඳ හයියක් දීපු වෛද්‍ය හරිත අලුත්ගේ දැන් ආගියතක් නැහැ. ඔබ ළඟකදී ජනමාධ්‍ය තුල ඔහු දැක්කද? නැහැ. ආරංචි හැටියට අනුරුද්ධ පාදේනියලා ඔහුට ජනමාධ්‍යට කතා කරන්න එපා කියලා තහංචියක් දාලාලු. කාටද? ડોક્ટર හරිත අලුත්ගේට. ඒ කියන්නේ අනුරුද්ධ පාදේනිය තමනුත් ඉවර වෙලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඉවර කරන්නද මේ හදන්නේ. අපි ડોક્ટર අනුරුද්ධ පාදේනිය ඉතිහාසයට අදාළව මේ මොහොතේ ප්‍රශ්න කරනවා. අපි ඉතිහාස සාක්ෂිකරු. මාරවුලක්. ඊනියා යහපාලනයට එරෙහි ඊ타මත්ම සක්‍රීය අරගලය තමයි සයිටම් විරෝධී අරගලය ක්‍රියාදාමය. පාදේනිය ප්‍රමුඛ GMOA වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඒ වීදි සටනේ හිටගෙන හිටියා. සටන් කෙරුවා. ඔවුන්ගේ යටි අරමුණ මොකක් වුණත් ඔවුන්නේ සටන ශක්තිමත් කෙරුවා. හරියටම බැලුවොත් මට ඔවුන් විධිමත්ව මුණ ගැහෙන්නේ සයිටම් විරෝධී අරගල භූමියේදී 2017 2018 2019 කාලය තුල විවිධ අඩුපාඩු මැද්දේ වුණත් ඔවුන් ඒ සටනට විශාල ජවයක් ලබා දුන්නා. විශාල ජවයක්. අන්තරේ කොල්ල කෙල්ලෝ GMOA බලය කොන්දේසි විරහිතව පිළිගත්ත ඒ මොහොතට අදාළව. ඔවුන් සමග කරට කර හිටගත්තා. ඒ නිසායි සටන ජයග්‍රහණය කර ගමන් කෙරුවේ. ගමනාන්තයකට ළඟා වුණේ. එකම අවුල වුණේ සයිටම් විරෝධී අරගලයේ යටින් ඉතා සූක්ෂම පොහොට්ටු දේශපාලනයක් සක්‍රියව වැඩ කෙරුවා. ඉතාමත්ම සූක්ෂම විදිහට. එහෙම ගත්තොත් ඊනියා යහපාලනයේ වෙනුවට ගෝඨා පාලනයේ පිහිටුවන්න සහරාන්ගේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගේම මේ කියන සයිටම් විරෝධී අරගලයත් පාවිච්චි වුණාමයි. කාටවත් නෑ කියන්න බෑ. ගේම් චේන්ජ් කරන්න 2019 දී GMOA පාවිච්චි වෙච්ච ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් සයිටම් විරෝධී සටන පාවිච්චි වුණා. චීන ඇමරිකානු ඉන්දියානු භූ දේශපාලන මහ මොලකරු සංවිධානාත්මකව මේ සටන් භූමි තව තවත් තීව්‍ර කරමින් තමන්ගේ අනසක යට යොදා ගනිමින් පාවිච්චි කරමින් භාවිත කරමින් අනාගත ඉලක්කය සඳහා ඒ කියන්නේ 2019 ගේම් චේන්ජ් එක සඳහා යොදාගත්තා පාවිච්චි කෙරුවා. www.nidahaslanka.com වෙබ් අඩවියේ මේ හා සැබඳි ලිපි සටහන් පෙළක්ම තියෙනවා කියවන්න. අධ්‍යයනය අත්‍යවශ්‍යයි. මහනුවර පැවති සයිටම් විරෝධී රැලියට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදේනිය සහ මම ගියේ කෝච්චියේ. ඔහු තමයි කෝච්චිය බුක් කෙරුවේ. ආපහු එද්දී අපි රමේෂ් පතිරණත් එක්ක රමේෂ් පතිරණගේ නිල වාහනේ ආවේ. එන ගමන් අනුරුද්ධ පාදේනියගේ මහගෙදරටත් ගියා. ඔහුගේ ආදරණීය මව මට මුණ ගැහෙන මොහොත අතිශය සුන්දර අත්දැකීමක්. ඒ ගැනත් සටහනක් තියෙනවා nidahaslanka.com වෙබ් අඩවියේ කියවන්න. මේ සියල්ල යට සියල්ල මැද සියල්ල වට
ඊටාත්ම සංකීර්ණ අත්දැකීම් තොගයක් තිබෙනවා. එකිනෙක සමග සසඳා බැලිය යුතු සංවාදය ගොඩනගන්න පුළුවන්. එහෙමයි. එහෙම නැතුව හැංගීම් වලින් ඇඟි හයියෙන් නම් නෙවෙයි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය නායකත්වය ලබා දෙන GMOA මහා වෛද්‍ය බලෑණිය නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඇත්තටම පෙනී හිටිනවාද ඉතිහාසය තුල යලිත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. එදා සයිටම් විරෝධී සටන් පුවරුව ඔවුන්ට ලැබුණු පොහොට්ටු කොන්ත්‍රාත්තුවක්ද? එහෙම නෙවෙයි නම් ඇයි කොතලාවල ඊනියා විශ්වවිද්‍යාලයට එරෙහි වීදි සටනට ඔවුන් නායකත්වය ලබා නොදෙන්නේ? එහි වෛද්‍ය පීඨයට ඔවුන් විරුද්ධ නොවෙන්නේ? ඇයි ගෝඨා ප්‍රශ්න නොකරන්නේ? ගෝඨා බලයට ගේන්නේ ඔවුන්ගේ කරමතින් නම් දැන් ගෝඨා කරන කියන වැඩවලට ඔවුනුත් වග කියන්න ඕනේ. ඇයි අනුරුද්ධ පාදෙනී ඒ ගැන ජනාධිපතිවරයා ප්‍රශ්න නොකරන්නේ? ඇයි ජනාධිපතිවරයා සමග හුරතල් වෙමින් මේ සියල්ලට ඉඩ දෙන්නේ? එක්කෝ ගෝඨා රටට අවඩක් කරන එකක් නෑ කියන අන්ධ විශ්වාසයෙන් GMOA විශේෂයෙන්ම අනුරුද්ධ පාදෙනිය පෙළෙනවාද? එහෙමනම් මේ දේශපාලන රෝගයක්. එහෙම දේශපාලන රෝගයකින් පෙළෙනවාද? ඉතිහාසය වෙනුවෙන් අපි ප්‍රශ්න කරනවා. කොවිඩ් ජාවාරම ගැනත් GMOA විරෝධයක් නැහැ. ඊනියා යහපාලනය තුල ඔවුන් රාජිත සේනාරත්නව පට්ට ගැහුවා. මාත් එක්කම විවිධ සංවාද වැඩබිම් වලදී ඔවුන් කරුණු කාරණා සාක්ෂි සහිතව රාජිත සේනාරත්නක රෙදි ගැලෙව්වා. ඒ වුණාට අද චන්න ජයසුමන දිහා බලන්නේවත් නැහැ. චන්න ජයසුමනත් රාජිත සේනාරත්න වගේමයි විෂයන් දෙකක් බහරව හිටියට. දිලිත්ලා අශෝක්ලා ගැන දන්නේවත් නැති ගානට තමයි අනුරුද්ධ පාදෙනියල හැසිරෙන්නේ. හැබැයි දිලිත් ජයවිරලා අනුරුද්ධ පාදෙනියලාව ඇති පමණට ටෙම්පරාදු කරලා ක්‍රීඩාවට යොදා ගන්නවා. අර කලින් කියපු විදිහට ඊනියා යහපාලනය තුළ චීන, ඇමරිකානු, ඉන්දියානු භූ දේශපාලනයට ප්‍රබල විරෝධයක් ගොඩනගන GMOA අද ගෝඨා ඒ ටික ඊට වඩා වේගෙන් කරන්න හදනකොට කරමින් ඉන්නකොට කොහොමද සනසිල්ලේ පාඩුවේ හුරතල් වෙවි බලාගෙන ඉන්නේ? ගෝඨාම ඒ ටික ඒ විදිහටම කරනකොට නිකන් කල්පනා කරලා බලන්න. මේ බරපතල තත්ත්වයක්. අන්තිමට රාජිත සේනාරත්නලා, රුක්ෂාන් බෙල්ලනලා, රූමි මොහමඩ්ලා, සමන් රත්නප්‍රියලා, රවි කුමුදේශ්ලා, අනුරුද්ධ පාදෙනියලා එකට එකතු වෙලා ගොඩනගපු කල්ලියම දැන් ගෝඨා කල්ලියක් විදිහටත් වැඩ කරනවාද? ඒ කියන්නේ ඒ කල්ලියම ගෝඨා කල්ලියම බවට පත් වෙලාද? ඊට GMO එකත් එකතු වෙලාද? ප්‍රශ්නයක් තියෙනවා. නම් ටික නැවත කියන්න. රාජිත සේනාරත්නලා, රුක්ෂාන් බෙල්ලනලා, රූමි මොහමඩ්ලා, සමන් රත්නප්‍රියලා, රවි කුමුදේශ්ලා, අනුරුද්ධ පාදෙනියලා. දැන් එක කල්ලියක්ද? GMO අනිත් වෛද්‍යවරුත් ඒ කල්ලියේ ඉන්නවාද? දැනට නිදහස් සංවාද වැඩබිම යෝජනාව සරලයි, පැහැදිලි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ පාදෙනි චූල දේශපාලනයේ කොටිම අනුරුද්ධ පාදෙනිය තුල ඉන්න පොඩි ළමයා ගෝඨා පාලනයේට, ගෝඨා දේශපාලනයේට, චීන, ඇමරිකානු, ඉන්දියානු භූ දේශපාලනයේට හිටු කියලා හුරතල් වෙවි පාවිච්චි වෙනවා. එහෙම නොවුනොත් වැඩේ බේරගන්න ලේසි. එහෙම නෙවෙයි නම්, ඒ කියන්නේ එහෙම පොඩි ළමෙක් වැඩ කරන්නේ නැත්නම් අනුරුද්ධ පාදෙනිය තුල ඊටාම පහසුවෙන් මේ ගනුදෙනුව බේරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුට මේ කටුක යථාර්ථය දැන්වත් පිළිගන්න පුළුවන්. හැබැයි පොඩි ළමෙක් ඉන්නවා නම් වැඩේ අමාරුයි. පොඩි ළමයා හිතුවක්කාරයි, දඩබ්බරයි, ආදරණීයයි. බේරගන්න හරිම අමාරුයි. එහෙම පොඩි ළමෙක් නොවි අනුරුද්ධ පාදෙනිය විවිධ හේතු මත මේ තත්වයන් අමතක කරලා මගහැරලා හිටියා නම් මේ තමයි මොහොත. වහම ඔබවම කඩලා අලුතෙන් හදාගන්න. ආයෙත් ඉතිහාසය තුල අවස්ථාවක් එන්නේ නැහැ. මේ ඔබේ ජීවිතයේ ඔබ ලබන අවසාන අවස්ථාව විය හැකියි. එහෙම ඔහු වෙනස් වෙන්නේ නැත්නම් ඔහු වෙනුවට වෙන වෛද්‍යවරයෙක්පත් වෙලා ඒ හරහත් අලුත් ආරම්භයක් ගන්න GMOA මහා වෛද්‍ය බලඇණියට පුළුවන්. හැබැයි අර රුක්ෂාන් බෙල්ලනලා එකතු වෙලා ඊපාර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දුර්වල පෞරුෂය උස්සලා පුම්බලා ගන්න හැදුවා වගේ නම් නෙවෙයි. ඒ වැඩේ වෙලාවට මගහැරලා ගියා. සැබෑ අභ්‍යන්තර සංවාදයක ඉදිරි පියවරක් හැටියට අනිවාර්යෙන්ම නව ප්‍රබල නායකත්වයක් හොයාගන්න සිද්ධ වෙනවා. අනුරුද්ධ පාදෙනිය තමන්ව කඩලා අලුතෙන් මේ මොහොතේ යලි නිර්මාණය කරගන්න, ප්‍රතිනිර්මාණය කරගන්න සූදානම් වෙන්නේ නැත්තම් සහ ඔහු තුල අහිංසක පොඩි ළමයා නැත්තම් කල්පනා කරලා බලන්න. වෛද්‍යවරුන්ට කියන්නේ
එහෙම නැත්නම් අපට අනිවාර්යයෙන්ම පිළිගන්න සිද්ධ වෙන්නේ අනුරුද්ධ පාදිනියගේ චූල පාදිනී දේශපාලනයම තමයි GMO චූල දේශපාලනයත් කියලා. ඉගෙනගත්ත ඒ වගේම බුද්ධිමත් මහා ජනතාව සුවපත් කරන මම ඔබ අපි හැමෝම සුවපත් කරන අපි ආදරය කරන අපට ආදරය කරන මහා වෛද්‍ය බලෑනිය ඒ විදිහට හැල්ලු කරන්න නිදහස් සංවාද වැඩබිමේදී මම ජනමාධ්‍යකරුවෙක් දේශපාලන ක්‍රියාකාරියෙක් හැටියට විශේෂයෙන්ම අතීත සාක්ෂිකරුවෙක් හැටියට කිසිසේත්ම මේ මොහොතේ සූදානම් වෙන්නේ නැහැ. හැබැයි ඒ යෝජනාවත් ඒ විදිහටම ස්ථානගත කරනවා. එහෙම වුණොත් රට බේරගන්න තියෙන වෛද්‍ය බලය පිළිබඳ මහා බලාපොරොත්තුවත් බිඳිලා විසිරලා යනවා. එහෙම වුණොත් කියන්නේ GMO අනුරුද්ධ පාදිනියගේ පාදිනී චූල දේශපාලනයෙම වුණොත්. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙම නොවේවා. අපි ජාතියක් විදිහටම ප්‍රාර්ථනා කරමු. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය ඇතුළු ආදරණීය වෛද්‍යවරුන්ට මේ කියන්නේ අපේ ප්‍රාර්ථනාව යථාර්ථයක් බවට පත් කරන්න. ගෝඨා පාලනය ඊනියා යහපාලනයට වඩා වේගෙන් 2050 ගමනාන්තයට ගමන් කරනවා. අපට අපේ මව්බිම නැති වෙන්න යන්නේ. මොනවා හරි කරන්න ආදරණීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ. දොස්තර මහත්තුරු මේ කියන බැරෑරුම් දේවල් හිතට ගනීද චුට්ටේ මට නම් කිසි දෙයක් හිතා ගන්න බෑ. ඔළුව කරකැවෙන්න පටන් අරන් මගේ චුට්ටේ. නැත්තම් ඉතින් දොස්තර මහත්තුරුත් ඉවරයි අපිත් ඉවරයි රටත් ඉවරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කියන විදියට අපේ දොස්තර මහත්තුරු දොස්තර නෝනලා මේ සියල්ල ගැන කල්පනා කරලා රට වෙනුවෙන් හිට ගන්න ඕන. හරියටම හරි. රට වෙනුවෙන් හිට ගන්න අපි අපේ ආදරණීය වෛද්‍යවරුන්ට බල කරමු. මේ අපේ මව්බිම.